චක්‍රලේඛනය මම නම් අවසානයේදී නීතියත් මම නම් දඬුවම් දෙන්නෙත් මම නම් කිව්වොත් රට කොතනටද ගමන් කරන්නේ? MCC එක ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන එන සංශෝධනයක්. මේක ජනතාව වෙනුවෙන් සංශෝධනයක් නෙමෙයි. ජනාධිපතිවරයා ඇමරිකාවේ ජීවත් වුණු හින්දා ඇමරිකාව රියැලිටි වලට හරිම ප්‍රසිද්ධයි. මේ රියැලිටි පෙන්වන්නේ මේක අවසන් වෙන්නේ මේ ශිෂ්ටාචාරය අවසන් කරමින්. රජවරුන්ගේ පාලනයන් වල අපි දැක්කේ මේක. නීති උපදින්නේ රජුරුවන්ගෙන්. නීති ක්‍රියාත්මක කරන්නේ රජුරුවෝ. දඬුවම් දෙන්නේ රජුරුවෝ. ඒ නිසා විධායකය ව්‍යවස්ථාදායක අධිකරණයේ සියල්ලක්ම හකුලා දමලා අය සර්වාධිපති පාලකයෙකු යටතටපත් කිරීමේ ස්වභාවය තමයි පෙන්눔 කරන්නේ. එවැනි ස්වභාවයක් තමයි පෙන්눔 කරමින් තිබෙන්නේ. ඒ නිසා තමයි අපි දිගින් දිගටම මතු කරපු කාරණය මේ සර්වාධිපතිවාදය මේ සර්වාධිපති ස්වරූපයකට ගමන් කිරීම මේ ශිෂ්ටාචාරයේ අවසානය මේ ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය. අපි දන්න දෙයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අපි හැමෝම දන්න දෙයක් තමයි නීති හදන්නේ නීති සම්පාදනය කරන්නේ ව්‍යවස්ථාදායකය. ඒ ව්‍යවස්ථාදායකයට නීති සම්පාදනය කිරීමට අවශ්‍ය කරන බලය ලැබෙන්නේ ජනතාවගෙන්. එතමයි ජනතා පරමාධිපත්‍ය හසුරවන්න ජනතාව තෝරාපත් කරගන්නා වූ දේශපාලන නියෝජිතයන්ගෙන් ජනතා නියෝජිතයන්ගෙන් තමයි ඒ ජනතා පරමාධිපත්‍ය හසුරවන්නේ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවට බලතල ලැබෙන්නේ ජනතාවගෙන්. ජනතාවගේ බලය ජනතාව ලබා දෙන පරමාධිපත්‍ය බලය තමයි ව්‍යවස්ථාදායකේ ජනතා නියෝජිතයෝ ගෙනියන්නේ. ඒතර මේ සූදානම් වෙන්නේ මොකද්ද? මේ සියල්ලක්ම පාර්ලිමේන්තුව පැත්තකට විසිකල්ලා පාර්ලිමේන්තුව අහෝසි කළා ජනතා පරමාධිපත්‍ය අහෝසි කරලා අවසානයේ තනි පාලකේ තමන්ගේ රුචි අරුචිකම් මත කැමැත්ත අකමැත්ත මත රට ගෙනියන තත්වය. මේක තමයි අපි රාජාණ්ඩුවාදය කියන්නේ. මේ නිසා තමයි අපි දිගින් දෙකටම කියන්නේ මේ විශ්ව ගමන් කරමින් තිබෙන්නේ දෙසට. මේ ශිෂ්ටාචාරයේ අවසානයේ දෙසට ගමන් කරමින් තිබෙන්නේ. ජනාධිපතිවරයා විශ්ව ගෙන එන්න කලින් අපිට පේනවා ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය. ජනාධිපතිවරයා කියන්නේ I am the circular කියලා. සර්කිව්වලෝ බවට පත් වෙමින් තිබෙන්නේ. දැන් තරුණයෝ කියන්නේ එහෙමනේ සර්කිව්වලෝ. අද ඒවා හසුරවන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. මේක තමයි බරපතලම තත්ත්වය. අපි මේක තමයි ශිෂ්ටාචාරයේ මුල් අවදිවල 17 වෙනි 18 වෙනි සියවස්වල අපි ප්‍රංශයේ දැක්කේ. ප්‍රංශයේ 14 වෙනි ලුයි රජුරෝ වගේ අය කිව්වේ රාජ්‍ය නම් මමයි කියන එක. අවසානයේ මොකද්ද වුනේ? මේක අනිත් පැත්ත පෙරලන්න මේකට එරෙහිව විප්ලව කරන්න වුණා. 1789 ප්‍රංශ විප්ලවයෙන් අපි දැක්කේ ඒ අසහාය බලයට එරුව ඒ සර්වාධිපතිවාදයට එරෙහිව ආඥාදායකවාදයට එරෙහිව ජනතාවට විප්ලව කරන්න වුණා. බැස්ටීලිය බිඳලා දාලා ප්‍රංශයේ අනිත් පැත්ත පෙරලලා තමයි මේක නැවත වතාවක් ප්‍රජාතන්ත්‍රවාදයේ දෙසට ගමන් කළේ. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ මේ විශ්ව ගෙන එන එකෙන් සූදානම් වෙන්නේ විශ්ව අවසානයේදී විශ්වට එරෙහිව ජනතාවට විප්ලවයක් කරන්න වුණොත් ඒක අරුමයක් නොවේ. විශ්වට එරෙහිව අර ප්‍රංශයේ විප්ලවයක් කළා වගේ ජනතාවට විප්ලවයක් කරන්න වුණොත් ඒක අරුමයක් නෙවෙයි. එවැනි තත්ත්වයක් තමයි ඇති වෙමින් තිබෙන්නේ. එවැනි තත්ත්වයක ස්වභාවයක් තමයි අපිට පෙනෙමින් තිබෙන්නේ. චක්‍රලේඛනය අන්තිමේදී ජනාධිපතිවරයා නතර වෙන චක්‍රලේඛන වලින්ද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. අන්තිමේදී මම කියන දේ තමයි නීතිය කිව්වොත් චක්‍රලේඛනය මම නම් අවසානයේදී නීතියත් මම නම් දඬුවම් දෙන්නෙත් මම නම් කිව්වොත් රට කොතනටද ගමන් කරන්නේ? මේක තමයි අපි දැක්කේ 1977 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දෙද්දිම ආචාර්ය එන්.එම්. පෙරේරා බොහොම පැහැදිලිවම කිව්ව දෙයක් තමයි. ආචාර්ය එන්.එම්. පෙරේරා බොහොම පැහැදිලිවම කිව්වා දේශපාලනය ආයන්නවත් නොදන්න කෙනෙක් මේසා විශාල බලයක් ඇති මේ අසහාය බලයක් ඇති මේ තනතුරටපත් වුණොත් රට විනාශයට ගමන් කරනවා. ආචාර්ය එන්.එම්. පෙරේරා කිව්ව දේ අපිට පිටුවක් ගානේ අපි දකිමින් තිබෙනවා. මේ අපි දකිමින් තිබෙන්නේ ඒක. අපිට පේනවා ජනාධිපතිවරයාගේ දේශපාලන දැනුම මොකද්ද කියන එක. මේකෙන් අපිට හිතා ගන්න පුළුවන් ජනාධිපතිවරයාට දේශපාලනය සම්බන්ධයෙන් තියෙන දැක්ම මොකද්ද කියන එක. Tamanට අවශ්‍ය කරන විදියට, Taman රටේ නායකයා වුණු පළියට, Tamanට පුළුවන් නම් චක්‍රලේඛන හදන්න, මමයි චක්‍රලේඛන හදන්න කියනවා නම් මේක අවසන් වෙන්නේ මේ ශිෂ්ටාචාරය අවසන් කරමින්. මේ ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානයේ බවට පත් වෙමිනුයි මේ ගමන් කරමින් තිබෙන්නේ. මේක තමයි බරපතල ප්‍රශ්නය. ඒ නිසා අපිට අහන්න තියෙන්නේ මේ පරමාධිපත්‍ය හසුරවන්න
ජනතාව පරමාධිපත්‍ය ලබා දීලා තිබෙන දේශපාලන නියෝජිතයන්ගෙන් ජනතා නියෝජිතයන්ගෙන් පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව අපි අහන්නේ ඔබ සූදානම් වෙන්නේ ජනතාව ඔබට ලබා දීලා තියෙන පරමාධිපත්‍ය පොදිය පිටින්ම ආඥාදායකයෙකු හෝ සර්වාධිපති පාලකයෙකු ඉදිරියේ සියලු දේවල් පරිත්‍යාග කළා තමන් පාපිස්සක් බවට පත් වෙන්නද තමන් නිකන් අතවණන පඹයන් බවට පත්වීමට සූදානම්ද ජනතාව තමන්ට පරමාධිපත්‍ය ලබා දීලා තියෙනවා. ජනතාවගේ පරමාධිපත්‍ය නීති හැදීමේ බලය ව්‍යවස්ථාදායකයට පවරලා තිබෙන්නේ. ඒ සඳහා තමයි ජනතා නියෝජිතයෝ පත් කරන්නේ. මේ ජනතා නියෝජිතය සූදානම් වෙන්නේ තමන්ට ලැබුණු පරමාධිපත්‍ය. තමන්ට ලැබුණු ඒ පරමාධිපත්‍ය ජනතාවගෙන් ලැබුණු පරමාධිපත්‍ය නීති හැදීම. ඒ නීති හදන එක සර්වාධිපති පාලකයෙකුට පවරන්න. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒකට පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතය සූදානම්ද? ජනතා නියෝජිතය සූදානම්ද ඒකට? අනෙක් කාරණේ තමයි අපිට ඊටාම පැහැදිලි මේ 20 වෙනි සංශෝධනය ජනතාව වෙනුවෙන්වත් රට වෙනුවෙන්වත් නෙමෙයි මේ MCC එක වහවහ ක්‍රියාත්මක කිරීම සඳහා ගෙනෙන MCC එක ක්‍රියාත්මක කිරීම සඳහා ගෙනෙන සංශෝධනයක්. මේක ජනතාව වෙනුවෙන් සංශෝධනයක් නෙමෙයි. මේ 20 වෙනි සංශෝධනයේ අන්තර්ගත කරලා තිබෙන හදිසි පනත් ගැනීම, ප්‍රසම්පාදන කොමිසම අහෝසි කිරීම, විගණන කොමිසම අහෝසි කිරීම මේවා කරන්නේ මොකටද? මේවා කරන්නේ මොකටද? හදිසි පනත් ගැනීම ගෙනෙන්නේ නැවත ඇයි? හදිසි පනත් ගැනීම මේ MCC වගේ කිවිසුම් පැය 48ක් වනේ සුළු කාලයක් තුළදී මේවා සම්මත කරගන්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන ආඥාදායක ස්වරූපේ දේශපාලන බලයක් ලබා ගන්න. ප්‍රසම්පාදන කොමිසම වගේ දේවල්, විගණන කොමිසම වගේ දේවල් අහෝසි කරාට පස්සේ මේවා ප්‍රශ්න කරන්න බෑ. මේ MCC එකට උමනා කරන පාර කපන්නේ. මේ MCC එකට උමනා කරන ආකාරයට ඒ ලිබරල් කරන ඒ නව ලිබරල් කර්මයට අවශ්‍ය විදියට නව ලිබරල් කරණයට අවශ්‍ය කරන විදියට ඒකට ගැළපෙන ආඥාදායක ස්වරූපේ පාලනයක් නව ලිබරල් කරණය හැමදාම ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක ගැටුණා. ලෝකේ හැමතැනම විශේෂයෙන් MCC එක හරහා ගෙන එන්න බලාපොරොත්තු වෙන ඔය ඉඩම් අල්ලා ගැනීමේ ක්‍රමය අද අප රට වටේම අපි දකිනවා. වනාන්තර කාන්තාර බවට පත් වෙමින් තිබෙන්නේ. අන්තිමේදී පොල් ගස් නෙමේ තුත්තිරි ගස්වත් ඉතුරු වෙන්නේ නැහැ මේ රටේ. මේ සූදානම් වෙන්නේ ඒකට. ඒ ඉඩම් අල්ලා ගැනීම සඳහා අවශ්‍ය කරනවා ආඥාදායක බලයක්. ඒ නිසා තමයි ජනාධිපතිවරයා වටේ ගිහිලා කිව්වහම මේවා පරිසරයට හානියක් නැහැ කිව්වා මේවා ඩෝසර් වෙන්නේ. සර් වටයක් ගියාම ඩෝසර් වෙනවා කියලා තමයි තරුණයෝ කියන්නේ. මේ හැදෙන්නේ ඒක. 2005 චක්‍රලේඛන වගේ වහෝසි කළ සූදානම් වෙන්නේ. ජනාධිපතිවරයා කියන්නේ ඒ නිසා තමයි චක්‍රලේඛන ඕනේ නැහැ. මමයි චක්‍රලේඛනය කියන්නේ. මේ හැදෙන්නේ ඒක. මේ විශ්සගෙන එන්නේ ජනතාව වෙනුවෙන් නෙමෙයි. මේ MCC එක ක්‍රියාත්මක කිරීම සඳහා ගේන්නේ. ඒකට අවශ්‍ය කරන පාර කපන්නේ. ඒකට අවශ්‍ය කරන විදිහට අසහාය බලයක් තනි පුද්ගලයෙකුට පවරලා මේ රටේ ඒ නව ලිබරල් වැඩපිළිවෙල ගෙන යන්න. ඒ ඉඩම් අල්ලා ගැනීමේ වැඩපිළිවෙල තමයි MCC එකේ ප්‍රධාන දේ. ඉඩම් මූල්‍යකරණය. MCC එකට අවශ්‍ය කරන ප්‍රධාන දේ තමයි ඉඩම් මූල්‍යකරණය. දැන් අපි හතර වටේ දකින්නේ කවුද කලේ කියලා දන්නේ නැහැ. හැම තැනම කැලෑ ටික කප යන්නේ. ඔය අපි දකින්නේ ඒක. ඒකට අවශ්‍ය වෙන්නේ තනි පුද්ගලයෙකුට හසුරවන්න පුළුවන් වෙන්න ඕනේ සියලු දේ. නීති හසුරවන්න පුළුවන් වෙන්න ඕනේ සියලු අංශ. විධායකය ව්‍යවස්ථාදායක අධිකරණය වගේම සියලු දේශපාලන ආයතන තනි පුද්ගලයෙකු අතටපත් කිරීම. මේක තමයි ආඥාදායකත්වයේ ස්වરૂපය. අවසානයේදීත් එක පුද්ගලයා ඉන්නේ. දැන් අපිට පේනවනේ ජනාධිපතිවරයා ගම්වලට ගිහින් පෙන්නන ඔය කෙටි නාට්‍ය දර්ශන පේනවනේ. ඔය කෙටි නාට්‍ය මේවා සංදර්ශන මේවා රියැලිටි. ජනාධිපතිවරයා ඇමරිකාවේ ජීවත් වුණු හින්දා ඇමරිකාව රියැලිටි වලට හරිම ප්‍රසිද්ධයි. මේ රියැලිටි පෙන්වන්නේ මේ රියැලිටි පෙන්වන එකේ අවසානය මොකද්ද? මේකෙන් වෙන්නේ මොකද්ද? දැන් මේකට අත උස්සන්න බලන් ඉන්න ජනතා නියෝජිතයන්ට කියන්න තියෙන්නේ මේ ජනතා නියෝජිතයන්ගේ භූමිකාව අවසන් කරමින් ඉන්නේ. ජනතා නියෝජිතයෝ පැත්තකට කළා තනි පුද්ගලයෙක් සියලු දේ බාර ගන්න එක. සියලු දේවල් වලට මැදිහත් වෙන එක. එයාගේ ප්‍රතිරූපයට සියලු දේ යට කරන එක. අවසන් වෙන්නේ මොකද්ද? මේ දේශපාලන නියෝජිතයෝ මේ ජනතා නියෝජිතයෝ පැත්තකට විසි වෙලා පාර්ලිමේන්තුව පැත්තකට විසි වෙලා තනි පුද්ගලයෙක් සියලු දෙනාට වඩා ඉහළින් ඉන්නවා. ඒක තමයි ටෝටලිටේරියනිසම් කියන්නේ. ඒක තමයි සර්වාධිපතිවාදය කියන්නේ. අන්තිමට තනි පුද්ගලයෙක් සියලු ආයතන හසුරවනවා. මේක බරපතල තත්වයක් කියන එක වැටහෙන්න ඕනේ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව පත්වුණු ඒ ජනතා නියෝජිතයන්ට මේක දැනෙන්න ඕන දෙයක්.
රට ගැන නෙමෙයි අඩුම තරමින් අපි හිතමු රට ගැන හිතන එක මහා දැවැන්ත වැඩක් කියලා. අඩුම තරමින් තමන් ගැනවත් හිතන්න ඕනේ. තමන්ට වෙන්නේ මොකද්ද කියන එක. අන්තිමේදී තමන්ට වෙන්නේ මහා සර්වාධිපති පාලකයෙකුගේ යටතට වෙලා ඒ පාලකයාගේ කැමැත්ත අකමැත්තට අනුව පාලකයාගේ අත්තපල්ලෙන් වටන දේවල් කාලා බීලා ජීවත් වෙන යාචකයන් පිරිසක් බවට පත් වෙන්න. ඕන්නම් පාලකයාට පුළුවන් සර්වාධිපති පාලකයන්ට පුළුවන් ඔය 20යි 20 පත් වෙච්ච අය 20යි 25 පත් නොකර ඉන්න. ඕන්නන්ගේ සර්වාධිපති පාලකයෙකුට පුළුවන් වුණා තමන් කැමති අයට පමණක් තමන් කැමති අයව පමණක් ඇතුල් කරන්න පාර්ලිමේන්තුවට. එවැනි තත්වයකට රට ගමන් කරමින් තිබෙන්නේ. එනිසායි අපි අහන්නේ මේ 20යි 20ට ඇඳුම් ඇඳගෙන අත් උස්සන්න පුළුවන්ද ජනතා නියෝජිතයන්ට? Life Traveller Reader's Digest වර්ගයේ YouTube නාලිකාව